දවසක් ඉන්විසිබල් ට්‍රේඩින් YouTube channel එකෙන් මේ වෙනකම් කිසිම theory එකක් ඒ කියන්නේ basic knowledge එකක් ඔයාලට ලැබුණේ නැහැ. හේතුව තමයි මොකද ටාගට් කරේ අලුතෙන් පිරිසක් මේකට ඇදලා දාලා මෙහෙම දෙයක් තියෙනවා මේක කරන්න ඕන කරොත් මෙච්චර සල්ලි හොයන්න පුළුවන් කියන එකට වඩා කරපු පිරිසට දෙයක් දෙන්න. ඒ කියන්නේ මම දැක්ක හැමතැනම අනේ අපිට ට්‍රේඩ් කරගන්න බෑ ලොස් වෙනවා. මේක සමහරු කියලා තිබුණා මේවා කරාට වැඩක් නෑ ලොස් වෙනවා. ඉතින් ඒ හට්ටිය හරි මෙතඩ් ෆලෝ කරන්නේ නැතුව ලොස් වෙලා තව කෙනෙක් ඒක කරන්න හදනකොට එයා යම්කිසි දැනුමක් නැතුව හෝ ඇතුව කරන්න හදන කෙනෙක්ට එහෙම කියන එක ඇත්තටම හරියන්නේ නැහැ. මොකද වරදින්න හෝ හරියන්න කරලා බලන්න ඕන. මොකද ඔයාලට දන්නවා ෆොරෙක්ස් ෆීල්ඩ් එකේ එහෙම මේ ඔක්කොම සල්ලි රියල් මනි දාලා එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයිනේ. try කරලා බලන්න පුළුවන්. පුළුවන් ද බැරිද? හැබැයි එතන try කරද්දී මෝඩ වෙන්න එපා. try කරද්දී මහ ලොකුවට තමන් ගාව තියෙන සියලුම සල්ලි දාලා ඒවා try කරලා ඒව ලොස් වුණාට පස්සේ කොහොමද තව කෙනෙක්ට මේක recommend කරන්න හිතෙන්නේ නැහැ. ඒක සාධාරණයි. ඉතින් තමන්ගේ knowledge එකක් හදාගෙන ඒක හරියට කන්ට්‍රෝල් කරගෙන අරන් ගියොත් ඒ කියන්නේ ඩෙමෝ account එකක් හදලා ඒක හරියට කන්ට්‍රෝල් කරගෙන අරගෙන ගියොත් තමන්ට දැනගන්න පුළුවන් මේක යම්කිසි දෙයක් තියෙනවා. මේක යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන යම් තැනකට ආවට පස්සේ මේකෙන් දෙයක් ගන්න පුළුවන් කියලා තේරෙන්න ඕන. ඉතින් අන්න ඒ වගේ ලොස් වෙච්ච අයට ඒ වගේම මේක හරියට දැනුමක් තිබිලා කරගන්න තේරෙන්නේ නැති අයට යම්කිසි මාර්ගයක් තමයි මේ ඉන්විසිබල් ට්‍රේඩින් YouTube channel එකෙන් පෙන්වන්නේ. යම්කිසි මාර්ගයක් නෙවෙයි මම හිතනවා නිවැරදිම මාර්ගය කියලා. ඔයාලා ප්ලේලිස්ට් එකට ගිහලා බලන්න තාම බලන්න නැත්නම් අපි ස්ට්‍රැටජි තුනක් යූස් කරනවා. ඒ තුනෙන් ඔයාලා ලොකු ගේමක් ගන්න පුළුවන්. බයිනරි ෆොරෙක්ස් ඕන එකක්. මම බයිනරි වලට වෙනම කියලා ඇති ෆොරෙක්ස් වලට වෙනම කියලා ඇති. ඔයාලා ෆොරෙක්ස් ඉගෙන ගන්න. හේතුව තමයි ෆොරෙක්ස් ඉගෙන ගන්නවා කියන්නේ නැත්නම් ෆොරෙක්ස් දන්නවා කියන්නේ බයිනරි දන්නවා. හැබැයි බයිනරි දන්නවා කියන්නේ ෆොරෙක්ස් නම් දන්නේ නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕන. ඔයා ෆොරෙක්ස් හොඳටම දන්නවා කියන්නේ ඔයාලට බයිනරි දෙයක් කරගන්න පුළුවන්. දෙයක් නෙමෙයි බයිනරියෙන් ඔයාලට ඕන දෙයක් ඕන ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මම අද හිතුවේ ගොඩක් දෙනෙක් ඉල්ලපු මාතෘකාවක් මේ සමහර අය කරගෙන යනවා. දැන් මෙතඩ් ෆලෝ කරනවා. හැබැයි ෆොරෙක්ස් කියන්නේ මොකක්ද? ඇත්තටම ෆොරෙක්ස් වලින් මෙහෙමද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා අහුවොත් ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බේසික් නොලෙජ් එකක් නැහැ. අන්න ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. හේතුව තමයි දෙයක් කරනකොට ඒක මොකක්ද කියලා දැනගෙන කරන්න ඕනේ. ඇත්තටම මොකද නැත්නම් ඉතලට ලොස් එකක් වෙන්න පුළුවන්. ඒ ලොස් එකක් වුණාට පස්සේ තමන් ඩිස්පොයින්ට්මන්ට් වෙනවා. අයියෝ මේක හරියන්නේ නැහැ. එහෙමයි කියලා. නමුත් මේකේ ඇත්ත කතාව දැනගත්තොත් තමන්ගේ හිතට ශක්තියක් එනවා. මේක මෙහෙමයි සාමාන්‍ය කමෙන්ට් දෙයක්. ඒ නිසා මේක කරගෙන යන්න ඕන. කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ හේතුව නිසාමත් තවත් ගොඩ දෙනෙක් ඉල්ලපු නිසාමත් සමහර කට්ටිය තනින් තනින් අහුලගෙන මේක මෙහෙමයි හරම මෙහෙමයි කියලා ගැට ගහගෙන ඉන්නවා. ඒ වුණාට හරියටම පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඉතින් අන්නේ ප්‍රශ්න නිසා විටින් විට අහනවා මේක මොකක්ද? ලොට් එක මොකක්ද? මාජින් එක, ස්වැප් එක, ට්‍රේලිං ස්ටොප් ලොස් එක සමහර ගොඩක් අය දන්නවා මේ මාතෘකා. ඉතින් අන්නේ දන්න අයට දැනුම පොලිෂ් කරගන්න, නොදන්න අය දැනුම නොදන්න අය දැනගන්න. ඒකට තමයි මම මෙන්න මේ වීඩියෝ සීරීස් එක අරන් එන්නේ. අපි ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කියලා මුලින්ම ඉගෙනගෙන එතනින් එහාට යමු මොනවද මේකේ තියෙන්නේ කියලා බේසික් විදියට ඉගෙන ගන්න. මොකද මම කවර් කරලා තියෙන්නේ methods, technical methods YouTube channel එකේ. මොකද මම මුලින් ඉඳන්ම දාගෙන ආවේ technical methods කරන හේතුව තමයි ඔයාලා බේසික් ඉගෙන ගත්තට ඔයාලට ෆොරෙක්ස් කරන්න බෑ අත් වශයෙන්ම කිව්වොත්. හැබැයි ඔයාලට බේසික් දන්නේ නැතුව ෆොරෙක්ස් ඇනලයිස් එක ඉගෙන ගත්තොත් ෆොරෙක්ස් කරන්න බයිනරි කරන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමයි මම මුලින්ම මේ මෙතඩ්ස් ටික කියලා දුන්නේ. මේ මෙතඩ්ස් අනුගමනය කරොත් ඔයාලට ෆොරෙක්ස් කරන්න පුළුවන්. පස්සේ ඔයාගේ බේසික් නොලෙජ් එක අලුත් පොලිෂ් කරගන්න පුළුවන්. එතකොට ඔයා සම්පූර්ණයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු what is forex ඒ වගේම forex market hours ඉදිරියට අපි කතා කරමු dip margin lot ඊට පස්සේ trading stop loss ඔය තියෙන platform වල වැඩ කරන විදිය සහ තවත් නොදන්න දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. මොකද අපිට ඔක්කොම ප්‍රයෝජනවත් වෙන්නේ කියන්නේ අවශ්‍ය දේවල් ටික තියෙනවා.
ඒ ටික ප්‍රයෝජනවත් වෙනවා අපේ ඇනලයිසින් වලට. මොකද මේ forex කියන්නේ? ඔයා forex ගන්න කෙනකින් අහන්නකො මොකද්ද forex කරන්න කියන්නේ? ඇත්තටම forex කියන්නේ මොකක්ද? එයාගේ forex කියන්නේ foreign currency exchange. නැත්නම් විදේශීය විනිමය මුදල් හුවමාරුව කියලා. ඔව් ඒක ඇත්ත. ඒක තමයි තේරුම forex කියන එකේ. ඔය යන්න babypips.com වෙබ්සයිට් එකට මේ ගැන තියෙන බේසික් නොලෙජ් ඔක්කොම එක තියෙනවා. ගිහිල්ලා කියවන්න ඉගෙන ගන්න. මම මෙතනදී කියන්නම් මොකද්ද forex කියන්නේ කියලා. Waves වෙබ්සයිට් එකේ තියෙනවා මෙන්න මෙහෙම. It's the global market that allows the exchange of one currency for another. එක් විදේශ මුදලකට තවත් විදේශ මුදල හුවමාරුවට අවකාශය දෙන ගෝලීය වෙළඳපොළ global market. අන්න ඕකට තමයි forex කියන්නේ කියලා baby pips එකේ තියෙනවා. ඉතින් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැනේ. එක විදේශ මුදලකට තවත් විදේශ මුදලක් හුවමාරුවට අවකාශය දෙන ගෝලීය වෙළඳපොළ. නිකන් අර පාඩම් කරනවා වගේ. අපි මේක ප්‍රැක්ටිකලි බලමු මොකද්ද මේ ඇත්තටම මේ කියන්නේ කියලා. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුරක් දෙන්න. ඔයා කවදා හරි රට ගිහිල්ලා තියෙද? travel to another country. නැත්නම් රට ගියපු කෙනෙක් ගැන හිතන්නකෝ. කවුරු හරි මැතිනේ තමන්ගේ නෑදෑයෙක් ඇති, පවුලේ කෙනෙක් ඇති, ඥාතියෙක් ඇති. කවුරු හරි රට ගිහිල්ලා ඇති. මම කියනවා එයා forex කරලා තියෙනවා කියලා. බලමු මොන පිස්සු කතාවක්ද කියලා. ඇත්ත කතාව ඒක තමයි එයා forex කරලා තියෙනවා දැනුවත් නෙවෙයි නොදැනුවත්වම. එහෙමයි. අපි මේක උදාහරණයක් පැහැදිලි කරමු. එතකොට ඔයාලට what is forex කියන එක තේරෙයි. හිතන්න මෙහෙම. ඔයා මම මේක baby pips වෙබ්සයිට් එකේ තියෙනම එක්සැම්පල් එක ගන්නෙ. එතකොට ඔයාලට ඒක කියවනකොට පහසුවක් වෙයි. ඔයා හිතන්න ඔයා ජපාන් ජාතිකයෙක් කියලා. ඔයා ජපාන් ජාතිකයෙක්. ඔයා ගාව තියෙන්නේ කරන්සි එක yen, ජපාන් yen. එතකොට ඔයා තීරණය කරනවා පොඩි සංචාරයක් කරන්න නිව්යෝක් වලට. ඇමරිකාවේ නිව්යෝක් වලට. එතකොට ඇමරිකාවේ නිව්යෝක් එකේ තියෙන කරන්සි එක USD, United States Dollar. ඔයා ගාව තියෙන්නේ ජපාන් yen. ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ තියෙන්නේ USD. දැන් ඔයා ඔක්කොම බඩු ටික ලෑස්ති කළා. පිටරට යන්න තමයි හදන්නේ. ඔයා ජපාන් ජාතිකයෙක්නේ. ඉතින් ඔයා යනවා ජපානි ගුවන්තොටුපළට ගිහිල්ලා එතන තියෙන විදේශ මුදල් හුවමාරු කුට්ටියක් ගාවට යනවා. හරිද? විදේශ මුදල් හුවමාරු කුට්ටිය. එතනින් තමයි හුවමාරු කරගන්න හදන්නේ ඔයාගේ කරන්සි එක ජපාන් yen දීලා ඩොලර් ගන්න හදනවා. ඇයි? ඉතින් ඔයාලට ජපාන් yen අරන් ගිහලා යුනයිටඩ් ස්ටේට් එකේ පාවිච්චි කරන්න බැහැනේ. ඒ තියෙන යුනයිටඩ් ස්ටේට් ඩොලර්නේ. ඉතින් අන්න එතනදී ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා කියලා yen 1000. අපි හිතමු yen 10ක් ඩොලර් 1යි කියලා. ඔයා ගාව තියෙනවා yen 1000. yen 10ක් ඩොලර් 1යි. ඒතකොට ඔයාලට yen 1000 දීලා ඩොලර් කීයක් ගන්න පුළුවන්ද? ඩොලර් 10ක් ගන්න පුළුවන් අතට. එතකොට ආයේ විදේශ මුදල් හුවමාරු කුටියෙන් yen 1000 දීලා ඩොලර් 10ක් අතට ගන්නවා. එතකොට ඔයා මොකද්ද කරේ? පැහැදිලිවම මොකද්ද කරේ කියලා තේරෙන්න ඕන ඔයා කරේ forex currency exchange. නැත්නම් foreign currency exchange. විදේශ මුදල් හුවමාරුවක් කරා. ඒතර මේකට මේ විදේශ මුදල් හුවමාරුවට අවකාශය දුන්න වෙලාව මොකද්ද? අන්න ඒක තමයි forex කියලා කියන්නේ forex market එක. ඉතින් මේකේ මේ වගේ කට්ටිය ඉන්න forex කරනවා කියන්නේ එතකොට මේ ලොකු big bang විතරද? නෑ. අපි සමහර වෙලාවට ඒ විදිහට නොදැනුවත්ව forex කරලා තියෙන්න පුළුවන්. ඔයා ඒ අවස්ථාවේදී yen 1000ක් දීලා ඩොලර් 10ක් ගත්ත යම්කිසි මුදලකටද සමහරක් විට ඔයා රට ගිහිල්ලා එනවනේ. කියනවා නිව්යෝක් වලින් ඉඳන් එන්න බෑ තමන්ගේ මව් රටට. එතකොට දැන් අර ඩොලර් 10 අපි තුමු ඩොලර් 10 ගැන විතරක් ඔයා හම්බ කරලා එන ගාන විතරක් නෙවෙයි. අර හම්බ කරලා ලොකු ගානක් හම්බ කරලා එනවා වෙන්න පුළුවන්. අපි තුමු ඩොලර් 10 කියලා. ඒ ඩොලර් 10 වටිනාකම අඩු වැඩි වෙලා තියෙන්න පුළුවන්. සමහරක් විට වටිනාකම වැඩි වෙලා ඔයාට යම්කිසි ලාභයක් ලැබෙන්න පුළුවන් ඒක නැවත හුවමාරු කර ගැනීමේදී. අන්න ඒක මොකක්ද? ප්‍රොෆිට් එක. ඒ විදේශ මුදල් හුවමාරුදී ලැබෙන ප්‍රොෆිට් එක. ඔන්න ඔය සංකල්පය තමයි foreign currency exchange market එකේ යොදාගන්නේ. ඒ විදේශ මුදල් හුවමාරු කරනවා ඒවැ මිල වැඩි වුණාට පස්සේ විකුණනවා. ඔන්න ඔය buying selling format එක තමයි forex වල තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා සරලවම කියන්න උත්සාහ කරා. හරි. The forex exchange market
which is usually known as forex or FX market කියලා කියනවා is the largest financial market in the world. මෙතන හොඳ උත්තරයක් තියෙනවා forex කියන්නේ මොකක්ද? forex කවුද කරන්නේ? stock market වගේද ඔක් කියලා අහනවනේ. ඔන්න උත්තරේ මෙතන තියෙනවා forex or FX. නැත්නම් forex is the largest financial market in the world. ලෝකේ තියෙන ලොකුම මූල්‍ය වෙළඳපොළ. ලෝකේ තියෙන ලොකුම මූල්‍ය වෙළඳපොළ forex කියලා මෙතන කියනවා. එතකොට ඔයාලා දන්නවා කොටස් වෙළඳපොළ වල තියෙන ලොකු කොටස් වෙළඳපොළ. අපේ ලංකාවේ තියෙන කොටස් වෙළඳපොළ ඉන්දියන් ස්ටොක් මාකට් එකක් තියෙනවා. නිව්යෝර්ක්, ලන්ඩන් ලොකු රටවල ලොකු කොටස් වෙළඳපොළ තියෙනවා. දන්නවා රටේ ආර්ථිකය ගොඩක් ශක්තිමත් නම් ඒ රටේ කොටස් වෙළඳපොළ ඉතාමත් ශක්තිමත් කියලා. එක්සැම්පල් යුනයිටඩ් ස්ටේට්. එතකොට අන්න ඒවත් අභිබවා මෙන්න මේ forex market එක උඩින් තියෙනවද කියලා ඔයාලා හිතන්න ඕන. එතන විතරක් නෙමෙයි තව තියෙනවා bond market එක. බැඳුම් කර ඒවා මේ market ඔක්කොටම උඩින් එහෙනම් තියෙනවනේ මේ කියන විදිහට largest financial market forex කියලා තියෙනව නිසා. ඉතින් ඔයාලා මේව මෙහෙම කිව්ව විදිහට පිළිගන්න එපා කියලා හොයන්න. CNBC ඊට පස්සේ තව හොඳ වෙබ්සයිට් තියෙනවා. ඒවල ගිහිල්ලා බලන්න මේ ගැන හොයන්න. අපි බලමු එහෙම කියන්නේ කියලා. බලමු මේක ලෝකේ ලොකුම වෙළඳපොළද කියලා මූල්‍ය වෙළඳපොළද කියලා. The largest stock market in the world, the New York Stock Exchange NYSE. ලෝකේ තියෙන ලොකුම කොටස් වෙළඳපොළ වෙන්නේ ඇමරිකාවේ තියෙන New York Stock Exchange එක. ඒක දවසකට මෙතන කියනවා trades a volume of about 22.4 billion each day. දවසක් ඇතුළත යාගේ turnover එක daily turnover එක තියෙනවා 22.4 billion. 22.4 තියෙනවා එයාගේ daily turnover එක. එයාගේ කියන්නේ New York Stock Exchange. If you use the monster to represent the NYSE, it would like this. මෙන්න මේකේ ප්‍රමාණය නිකම් මෙෂර් කරන්න බේබි පිප්ස් අඩවියෙන් ඔයාලා නිකන් උදාහරණයක් දීලා දෙනවා මෙන්න මේ වගේ ලොකු රාක්ෂියෙක් ලොකු මොන්ස්ටර් කෙනෙක්. අපි උතන සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඇන්දොත් අර මොන්ස්ටර්ගේ ඇඟිල්ලක් වගේ අන්න ඒ සයිස් වගේ හිතා ගන්න. ඉතින් අන්න ඒ වගේ විශාලත්වයක් තියෙනවා. එයාගේ daily turnover එකත් එක්ක මේ නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක කියන්නේ ලොකුම ස්ටොක් මාකට් එක ලෝකේ තියෙන. ඒතර මේක ශ්‍රී ලංකන් ස්ටොක් එක්ස්චේන්ජ් මාකට් එකත් එක්ක බැලුවොත් ඊට වඩා ගොඩක් පොඩි. ඉතින් අපි බලන්න ඕනේ මේක කම්පෙයාර් කරලා forex මාකට් එකත් එක්ක. But if you actually compare it to the forex market, it would like this. forex market එකත් එක්ක බැලුවොත් ඔය පාට පේනවා වම් පැත්තෙන් ඉන්නවා නිකන් කන්දක් වගේ forex market එක. එහා පැත්තෙන් ඉන්නේ New York Stock Exchange market එක. ඉතින් ඒතකොට හිතා ගන්න තීරණය කරන්න. ඔයාලා ගනුදෙනු කරන්නේ එසේ මෙසේ මාකට් එකක් එක්ක නේ. ඔයා කොටස් මිලදීගෙන කොටස් විකුණනවා වෙන්න පුළුවන්. ලංකාවේ මාකට් එකේ ලංකාවේ ස්ටොක් මාකට් එකේ වෙන්න පුළුවන්. නිව්යෝර්ක් ස්ටොක් මාකට් එකේ වෙන්න පුළුවන්. ඔයා එහෙම කරන කෙනෙක් නම් ඔයා කම්පෙයාර් කරන්න forex කියන්නේ මොකක්ද කියලා. අපි තවදුරටත් බලමු මේ ගැන. Check out the graph of the average daily trading volume. Daily turnover එක for the forex market, New York Stock Exchange, Tokyo Stock Exchange and London Stock Exchange. මේ කියන ප්‍රධාන ස්ටොක් මාකට් හතරක් තුනක් නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක පල්ලෙහා රූපේ බලන්න ටෝකියෝ ස්ටොක් එක්ස්චේන්ජ් එක ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඔයාලට පේනවා මේ දාලා තියෙන ඇවරේජ් ඩේලි ට්‍රේඩින් වොලියුම් එක 22.4 බිලියන් ප්‍රථම ස්ථානයේ ඉන්න නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ටෝකියෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන 18.9 බිලියන් 7.2 බිලියන් තියෙනවා ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ්. ඔයාලට පේනවා එතකොට එහා පැත්තේ තියෙන ලොකු කන්දක් වගේ ඒ යාගේ daily turnover එක 5.0 trillion අර තියෙන්නේ බිලියන් වලින් මෙන්න මේකේ තියෙනවා daily turnover එක මේක වෙනස් වෙන්න පුළුවන් average ගානක් තියෙනවා මෙන්න මේ විදිහට දැන් සමහර අපිට මේකට වඩා වැඩි වෙන්නත් පුළුවන් forex market එකේ daily turnover එක තියෙනවා $5.0 trillion major banks retail sellers ලා ඔය ඔක්කොම ගේ ට්‍රේඩ් වොලියුම් එක තමයි එතන තියෙන්නේ. අපිත් ඇතුළේ يعني forex කරන අපිත් ඇතුළේ ඒ ඔක්කොගේම ට්‍රේඩින් වොලියුම් එක ඔතෙන්ට අන්තර්ගතයි. ඒ වගේම ඔතන තියෙනවා ලොකු big bank වල වොලියුම් එකක් ඔතන අන්තර්ගතයි. මෙන්න වැදගත්. How about retail traders us?
ඒ කියන්නේ දැන් මම කියවනේ 5.0 trillion කියලා. එයාගේ daily turnover එක. එතනින් අපි බලමු අපේ දායකත්වය. That huge five trillion numbers covered the entire global foreign exchange market. මුළු cover කරනවා 5 trillion වලින්. But daily trading volume from retail traders, that's us, ඒ කියන්නේ අපි, make up between 5 or 6% of overall volume or between 300-400 billion. ඒ කියන්නේ මුළු foreign currency exchange market එකේ 5 trillion number එකක් තියෙන තැන අපේ දායකත්වය වෙන්නේ ඩොලර් 300ක් 400ක්. අපි කියන්නේ retail traders ලා. ඔයා දන්නවනේ forex කරන එක එක අය ඉන්නවනේ. එක්කෙනෙක් ඉන්නවා. අන්න ඒ retail traders. ඒතකොට retail traders ලා කියනවනේ big bank අයිති නැහැ මෙතෙන්ට. එයාගේ turnover එක මෙතෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ, include වෙන්නේ නැහැ. ඉතින් percent එකක් ගත්තොත් 5%ක 6ක දායකත්වයක් තමයි retail traders ලා. මුළු ඔක්කොම මේ අපි එක්කෙනෙක් නෙවෙයි. ඇමරිකාවේ forex කරන කට්ටිය ඉන්නවා, ලන්ඩන්, ජපාන්, මේ ඔක්කොම රටවල් වල ඔක්කොම එකතුව, තනි තනි පුද්ගලයන්ගේ එකතුව තමයි මෙන්න මෙතන percent එකක් විදියට තියෙන්නේ. 5%ක 6ක්. ඒතර ඔක්කොම කවුද? major banks, ඉතින් ඔන්න ඔය companies, ඒ කට්ටිය තමයි ඉතුරු ඔක්කොම නිරූපණය කරන්නේ. හරි. අපි මෙතනින් යමු ටිකක් ඉස්සරහට. The forex market is open 24 hours a day. ඔයාලා සාමාන්‍යයෙන් දන්නා forex market එක පැය 24ම open කරලා තියෙනවා. Only closing down during the weekend. සෙනසුරාදාදිරින්දා forex market කියලා එකක් නැහැ. ඔයාලා MT4 platform එකට යන්න, platform එකේ සෙනසුරාදාදිරින්දා market watch එක දාගෙන බලන්න, එතන උඩ time එක නැවතිලා තියෙනවා. ඒ කියන්නේ සෙනසුරාදාදිරින්දා weekend එකේ close. So unlike the stock or bond markets, the forex market does not close at the end of each business day. එතකොට මේක stock or bond market එකෙන් වෙනස් වෙන්නේ. stock market එක bond market එක each business day එකේදී close වෙනවා. නමුත් forex market එක ඒ business day එකේ close වෙන්නේ නැහැ. ඊළඟ business day එකටත් යනවා. ඒ කියන්නේ සන්දේ ඉඳන් සිකුරාදා රන් වෙනවා. සිකුරාදා විතර close වෙලා සෙනසුරාදා weekend විදියට තිබිලා සන්ද නැවත open වෙනවා. ඔක තමයි වෙනස. Stock market, bond market එක forex market always open weekend හැර. හරි. forex market is open 24 hours a day. පැය 24න් open. ඒත් දැනගන්න ඕන දෙයක් තියෙනවා. But that does not mean it's always active the entire day. මුළු පැය 24ම active වුණාට අත්‍තරම අපිට trading කරන්න සුදුසුද කියලා මෙන්න මෙතනදී අහනවා. පැය 24ම open තමයි. ඉතින් අපිට පැය 24ම trade එකක් දැක්ක ගමන් open වෙන්න නැත්නම් trade එක open කරන්න හොඳද කියලා මෙතනදී අහනවා. You can make money trading when the market moves up, and you can even make money when the markets move down. ඒ කියන්නේ forex market එකේ market එක up වෙනකොටත් අපිට buying selling order දාලා profit කරන්න පුළුවන්. ඒ වගේම market එක down වෙනකොටත් අපිට buying selling order දාලා profit කරන්න පුළුවන්. ඒක forex market එකට ආවේනික දෙයක්. මොකද අපි මෙතනදී compare කරන්නේ currency එකට currency එකක්. එක currency එකක් up වුණාට අනිත් currency එකත් එක්ක සාපේක්ෂව බලන නිසා මේක ඒ currency pair එක up down යන එක තමයි මෙතනදී අපි බලන්නේ. එතකොට අපිට දෙකෙන්ම profit එක ගන්න පුළුවන් forex market එක. වඩා stock market එක stock එක යට යනකොට value එක අඩු වෙනකොට profit කරන්න පුළුවන්ද? බැහැනේ. සාමාන්‍ය knowledge එකක් තියාගන්න එතෙන්ට. එතකොට මේ forex market එකේ market එක move එක up වුණත් down වුණත් ඔයාට profit ලැබෙනවා. ඊළඟට මෙතනදී ඔයා හිතන්න ඕන, but you will have very difficult time trying to make money when the market does not move at all. සමහර වෙලාවල් තියෙනවා market එකේ එක තැන lag වෙන. ඒ කියන්නේ market එක run වෙන්නේ නැහැ වගේ. හිමීට ඉබි ගමනින් යන time තියෙනවා. අන්න ඒක තමයි මෙතන උඩින් අහනවා. forex market එක open වෙලා තියෙනවා 24 hours day, but that does not mean it's always active the entire day. active වෙලා නැහැ කියලා තමයි අත් වශයෙන්ම මෙතනින් ව්‍යංගාර්ථයෙන් කියන්නේ. අපි ඒක ගැන කතා කරමු. මෙන්න මේ මාතෘකාවේ forex market hours. ඔයාලට මේ මාතෘකාව ඉවර වෙනකොට තේරුම් ගන්න පුළුවන් අර කලින් කිව්ව කාරණාව ඇත්තටම අපි trade කරන්න ඕන මොන time එකටද කියලා. The forex market can be broken up into 4 major trading sessions. අපේ forex market එක 24 hours එකේ open වෙලා තියෙනවානේ. ඉතින් අපිට අන්න ඒක ප්‍රධාන කොටස් 4කට කඩන්න පුළුවන්. session Sydney sessions, Tokyo session, London session, New York session.
සිඩ්නි සෙෂන් කියලා කඩන්න පුළුවන් ටෝකියෝ ලන්ඩන් නිව්යෝර්ක්. ඔය විදිහට සෙෂන් 4කට ඒ කියන්නේ පැය 24ක දවසක කාලය අපිට ඔන්න ඔය විදිහට ෆොරෙක්ස් මාකට් එකේ කෑලි 4කට කඩලා බලන්න පුළුවන්. අපි ඒ ගැන තව දුරටත් කතා කරමු. ඒ වගේම අපි මෙතනදී අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවට එන්න ඕන. අර active market කියන concept එක. Now let's take a look at the average peak movement of the major currency pair during each forex trading session. එක trading session වලදී average pip movement එක කියන්නේ pip movement එක කියන්නේ අර ඔයාලා දන්නේ නැත්නම් pip ගැන පොඩ්ඩක් search කරලා බලන්න දැනට pip movement එක කොච්චර market එක ඉහළ යනවද පහළ යනවද averagely බලමු ටෝකියෝ ලන්ඩන් නිව්යෝර්ක් session වලින් කොහොමද මේක compare වෙන්නේ කියලා. euro USD මේක ටෝකියෝ session එකේදී average තියෙන්නේ 76 76යි ටෝකියෝ session එකේදී average pip movement එක තියෙන්නේ. ලන්ඩන් session එකේදී තියෙනවා 114. ආයිමත් නිව්යෝර්ක් එකේදී 92ක්. ඒතකොට ඔයාලට අඳුන ගන්න මෙන්න මේ ටෝකියෝ session එකට වඩා ලන්ඩන් එකේ සහ නිව්යෝර්ක් එකේ ඒ නිව්යෝර්ක් ටයිම් එකේ නැත්නම් ලන්ඩන් ටයිම් එකේදී යූරෝ USD වල මූවමන්ට් එක වැඩි. අනිත් ඒවාලත් ඊට සාපේක්ෂව යන්නේ 92යි තියෙන GBP USD. හැබැයි ලන්ඩන් සහ නිව්යෝර්ක් ඒ දෙකේම ඊට වඩා වැඩි. මේකටත් සාපේක්ෂව බැලුවොත් නිව්යෝර්ක් වලට සාපේක්ෂව ලන්ඩන් බැලුවොත් ඊටත් වඩා මෙන්න මේ ලන්ඩන් වල මූවමන්ට් එක වැඩි කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන 92 තියෙන්නේ, මෙතන 114 තියෙනවා. මෙතන 127 තියෙනවා, මෙතන 99 තියෙන්නේ. ඒත් ඔයාලට වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම වෙන්න මේ ටෝකියෝ සෙෂන්. ඒ කියන්නේ ඒසියා සෙෂන් එක. එතනදී average pip movement එක අඩුයි. pip movement එකක් තියෙනවා. ඉතින් ඔයාලා forex කරනවා නම් ඒ time එකේදී ඔයාලට ලැබෙන දැන් profit පැත්තට යනවා කියලා හිතන්නකෝ. profit පැත්තට යන වේගය කොටක් අඩුයි. ඒක තමයි මෙතන සරලම කියන්නේ. ලන්ඩන් නිව්යෝර්ක් time එකේදී ඔයාලා හිතන වේගයට වඩා ටිකක් වැඩි වේගකින් profit පැත්තට යනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. loss පැත්තටත් යනවා. හිතනට වඩා වැඩි වේගකින්. ඒ වගේම තව දෙයක් ඔයාලා දැනගන්න. ඒ කරන්සි මාකට් එක ඕපන් වෙන සෙෂන් එක අපි හිතමු ලන්ඩන් කියලා. ලන්ඩන් සෙෂන් එකේ ඔයාලා දැනගන්න ලන්ඩන් වල තියෙන මේ ලන්ඩන් මාකට් එකේ තියෙන කරන්සි එක වෙන්නේ GBP නේ. ඉතින් මේ GBP එකත් එක්ක තියෙන කරන්සි pairs වල මූවමන්ට් එක වැඩි. GBP USD වලට පේනවා 127යි. ඒ වගේම GBP pairs එක තියෙන අර කරන්සි එක තියෙන කරන්සි pair වල මූවමන්ට් එක වැඩි. එකී කිව්ව සෙෂන් වලදී. අපි හිතුවා ටෝකියෝ සෙෂන් එක කියලා. ටෝකියෝ සෙෂන් එකේදී අපි දන්නවා JPY තියෙන ඒවල මූවමන්ට් එක වැඩි. නිව්යෝර්ක් වල USD තියෙන කරන්සි පෙයාර් සෙට් එක තියෙනනේ. GBP USD, Euro USD, AUD USD ඒවයි මූවමන්ට් එක වැඩි. අනෙත් ඒ කියන්නේ USD නැති එකක් හිතන්නකෝ. Euro GBP අන්න ඒකට වඩා සාමාන්‍යයෙන් USD එක තියෙන කරන්සි පෙයාර් මූවමන්ට් එක වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ රටේ කරන්සි එකක් තියෙනවනේ එතන. අන්න ඒකයි. හරි. පොඩ්ඩක් ඒකම මෙතනදී තමයි ප්‍රස්තාරිකව වලට පෙන්නන්නේ. ටෝකියෝ ලන්ඩන් නිව්යෝර්ක් කියලා පෙන්නනවා. මෙතන ලන්ඩන් කියන්නේ රතු පාට. හැම තැනකදීම මේ කරන්සි පෙයාර් වල රතු පාට තැන උඩින් තියෙනවනේ. රතු පාට තැන උඩින් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි තැන තියෙන නිව්යෝර්ක් සෙෂන් එක අවසානයේ ටෝකියෝ සෙෂන් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන දල අදහසක් ගන්න මූවමන්ට් එක වැඩිම කරන්සි එක මොකද්ද? GBP JPY. ඔයා JPY නෙවෙයි මෙතන මම අදහස් කරන්නේ GBP කරන්සි එකත් එක තියෙන කරන්සි පෙයාර් කරනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. හේතුව ඒකේ මූවමන්ට් එක ඉතාමත්ම වැඩි. ලන්ඩන් සෙෂන් එකේදී ඔයාලට මෙතන ප්‍රස්තාරිකව බලා ගන්නත් පුළුවන් සාපේක්ෂ ටිකක් වැඩි කියලා. GBP තියෙන හැම කරන්සි එකක්ම එහෙම නෙවෙයි. GBP USD ඒ වගේ යනවා. අපි කොහොමද find session in the each country? අපි ඉන්න ලංකාවේ අපි කොහොමද forex market එක open වෙලාදී මේ පැය 24 තුල ඔය වගේ market විතරට කඩාගෙන අඳුරගන්නේ? මේ ගොඩක් කට්ටිය දන්නවා. නොදන්න කට්ටියටත් මෙතන දැනගන්න. How to find session in each country. මෙන්න මේ වගේ ඔයාලට market hours පෙන්නන වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මම නම් පාවිච්චි කරන්නේ markethours.net කියන වෙබ්සයිට් එක. ඒකේ මේ ස්ක්‍රීන්ෂොට් එක තමයි මෙතන තියෙන්නේ. එතන ඔයාලට
ඔයාලගේ ටයිම් සූන් එක දාන්න පුළුවන්. අපි ඉන්නේ ලංකාවේ නිසා ඒසියා කොළඹ ටයිම් සූන් එක 5 මාර GMT ධන 5 මාර. ඒක තමයි මෙතන වැටෙන්නේ. එතකොට ඔයාලගේ ටයිම් එකට මෙන්න මේ මොන සෙෂන් එකේද මාකට් එක තියෙන්නේ කියලා මෙතන පැහැදිලිව පෙන්නනවා. එතකොට මේ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක ගත්ත වෙලාව උදේ වෙලාව 10:50 AM. එතනදී තියෙන්නේ සිඩ්නි ටෝකියෝ සෙෂන් එකේ. අන්න තවත් දෙයක්. එක මාකට් සෙෂන් එකක් උඩ තව මාකට් සෙෂන් එකක් තියෙන්න බැරිද? ඔන්න පුළුවන් අවස්ථාවක්. පැහැදිලිවම තියෙන්න පුළුවන්. සිඩ්නි සෙෂන් එක ඇතුළේ ටෝකියෝ සෙෂන් එක තියෙන්නත් පුළුවන්. ලන්ඩන් සෙෂන් එක ඇතුළේ නිව්යෝර්ක් සෙෂන් එක තියෙන්නත් පුළුවන්. මෙන්න මෙතන බලන්න මෙතන පොදු කොටසේ ලන්ඩන් නිව්යෝර්ක් එක තැන තියෙනවා. පේනවනේ? මෙතනට අපි කියන්නේ ලන්ඩන් නිව්යෝර්ක් ඕවර්ලැප් කියලා. මොකද්ද මේ ලන්ඩන් නිව්යෝර්ක් ඕවර්ලැප් එක කියන්නේ? ඔයාලට පේනවා ඇති මෙතන තියෙන all trading volumes. ඒ කියන්නේ trading volume එක euro USD GBP USD USD JPY euro GBP වගේ currency pair ඔක්කොගෙම daily turnover නැත්නම් trading volume එක මෙන්න මේ දෙකම open වෙලා තියෙන වෙලාව. ලන්ඩන් එකෙන් කොටසයි නිව්යෝර්ක් එකෙන් කොටසයි. එතනදී අතිශයින්ම විශාලයි. මෙන්න පේනවනේ මෙතනින් ආරම්භ වෙලා මෙහෙම කන්දක් වගේ උඩටම ගිහිල්ලා තියෙනවා මේ පොඩි වෙලාව ඇතුළත. ඔන්න ඔතන ගොඩක් ෆොරෙක්ස් මාකට් කරන කට්ටිය ඇහැ ගහගෙන යූස් කරගෙන බලන් ඉන්නවා. මොකද යාළුවෝ ලොකු පිප් ගානක් අල්ලන්න. ඉතින් මේකත් අමතර කාරණාවක් ඉගෙන ගන්න. ඕවර්ලැප් කියන concept එක. මෙතනදී daily trading volume එක ගොඩක්ම වැඩි. මේක සාමාන්‍යයෙන් උදා වෙන්නේ අපේ රටේ නම් පහමාරි ඉඳන් සාමාන්‍ය පහමාරි ඉඳන් කියනවා මේක 9:00 වගේ ටයිම් වෙනකම් මේක තියෙනවා 9:00 10. පහමාරි ඉඳන් 10 වගේ වෙනකම් තියෙන්නේ ඕවර්ලැප් එක. එතනදී ඔයාලා බයිනරි ට්‍රේඩ් කරනකොට ලොස් වෙනවා නම් පොඩ්ඩක් හිතන්න. පහමාරි ඉඳන් 9 වෙනකම් පොඩ්ඩක් ලොස් වෙනවා නම් පොඩ්ඩක් හිතන්නකෝ. ඔයාලා නිකන් වොලියුම් එක පොඩ්ඩක් මීට කලින් ට්‍රේඩ් කරලා තියෙන එකපාරට වේගෙන් වොලටිලිටි එක වෙනස් වෙනවා නම් පොඩ්ඩක් හිතන්න. ඒ මොකද ඒ ඕවර්ලැප් එක. ඉතින් ඔන්න ඔතනදී තමයි අපි ඉගෙන ගන්න ඕන forex market hours. ඔය ටික තමයි තියෙන්නේ. සිඩ්නි ටෝකියෝ ලන්ඩන් නිව්යෝර්ක්. අපි එකෙන් හරියට ඉගෙන ගන්න ඕන අපිට අවශ්‍ය මාකට් එක මොකක්ද කියලා. ඔයාලට වොලටිලිටි එක අඩු මාකට් එකක් ඕන නම් ඔයාලා යන්න මෙන්න මේ සිඩ්නි ටෝකියෝ සෙෂන් එකේ ට්‍රේඩ් කරන්න. ඔයාලට ලොකු පිප් ගානක් අල්ලන්න ඕන නම් ඔයා යන්න ලන්ඩන් නිව්යෝර්ක් මාකට් එකට. ඉතින් එහෙම බෙදාගෙන යන්න. සාමාන්‍යයෙන් breakout tradersලා යූස් කරන්නේ මොන සෙෂන් එකද? ඔයාලට තේරෙන්න ඕන ලන්ඩන් නිව්යෝර්ක් සෙෂන් එක. ඔතනින්ද ඕවර්ලැප් එක breakout tradersලා ගොඩක්ම ආසයි. මොකද එතන volatility එක වැඩි වෙන නිසා support resistance line කඩාගෙන යන්නේ. එතකොට සිඩ්නි ටෝකියෝ සෙෂන් එකේ support resistance line වලට expect. මොකද ගොඩක් වෙලාවට range market එකක් යන්නේ. ඒ වගේම ලන්ඩන් market එක open වෙන තැන open වෙන මුල් විනාඩි 30 market එක move වෙනවා ගොඩක් ඉක්මනට. නැත්නම් විනාඩි 30ක් ඕනෙත් නැහැ විනාඩි 15ක් ගන්නකො. එතන open වෙන විනාඩි 15ක් ඉඳන් විනාඩි 30ක් ආපස්සට පිටිපස්සට ගත්තත් එතනදී මාකට් එක ගොඩක් වේගයෙන් මූව්මන්ට් එක වෙනවා. සාමාන්‍යයෙන් මම නම් මේ ටයිම් වලට ට්‍රේඩ් කරන්නේ නැහැ. සමහර කට්ටිය ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි කියලා යූස් කරන්නේ ඔන්න ඕක තමයි. ලන්ඩන් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි එක. මොකද මූව්මන්ට් එක වැඩි ඒ මොහොතේදී. each මාකට් එකක් ඕපන් වෙනකොට ඒ කට්ටිය ට්‍රේඩ් ඕපන් කරපු ඒවා ක්ලෝස් වෙනවා. ක්ලෝස් කරපු ඒවා මොඩිෆයිඩ් වෙනවා. අන්න එතකොට මූව්මන්ට් එක වැඩි කියන එක තමයි එතනින් මම අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද අපි කතා කරේ. forex කියන්නේ මොකක්ද කියලා මුලින් ඉඳන් කතා කරා. අපි forex market hours වලට ආවා. එතන ඔයාලට යම් කිසි දැනුමක් ලැබෙන්නේ නැති. බොහොම ස්තුතියි. මේ වගේ basic knowledge එක අපි ඉස්සරහට කතා කරමු. මොකද technical method මම ඔක්කොම cover කරලා තියෙන playlist එක දාන්න ගිහින් බලන්න. ඊට අමතරව videos දාලා ඇති upload section එකේ ඒක බලන්න. ප්‍රශ්න තියෙනවා comment section එකේ දාන්න. මොකද මම comment ඔක්කොම කියවනවා. reply කරේ නැති වුණාට reply කරන්න අවශ්‍ය ප්‍රශ්න හොයලා තියෙනවා මම reply කරනවා. ඒ comment එකෙන් බොහොම ස්තුතියි.